ජය ශ්‍රී මහා බෝසමිතු පිහිටයි සදැහැති සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටම සදහැවතුනි ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ 84000ක් වූ ශ්‍රී ධර්මස්කන්ධය ලොවට sannivedanaya කරන ටීවී දිදුල බෞද්ධ රූපහානි නාලිකාව ඔබ වෙත sannivedanaya කරන මේ පැයට නියමිත උතුම් දායකත්ව සදහම් දේශනාව මෙලෙසින් ශ්‍රවණය කිරීමටයි අප මේ සූදානම් වන්නේ. දේශනාව මෙහෙයවීම වෙනුවෙන් අද දින මේ උතුම් වූ ධම්සභා මණ්ඩපයේ වෙත වැඩම කරන්නට යෙදුණු ගෞරවනීය දේශකයන්න් වහන්සේ බම්බලපිටිය ශ්‍රී වජිනාරාම වාසී අවසරයි නම කියන්නට පූජනීය මීගොඩ සුකිත පින්වත් ස්වාමීන් වහන්සේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ අප ප්‍රථම කොට සාදු නාදනම් වා පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. එසේනම් ධර්මදේශනාව ආරම්භ කිරීමට ප්‍රථම අද පින්බර වූ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන මේ සදහැවතුන් විසින් ඊ타ත්ම සදහැ සිතින් යුතුව සකසා ගන්නට ඉදිච්ච මල්වට්ටිය පින්වත් දේශකයන්න් වහන්සේට අතගස්වා ඉන් අවසර ගෞතම තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා පූජා කරන හැටියටත් දෙහත් වට්ටිය පිළිගන්වා ගෞරවනීය දේශකයන්න් වහන්සේට ධර්මදේශනාව සඳහා ආරාධනා කරන හැටියටත් සදහැති පින්වතුන්ට මේ මොහොතේ අප සිහිපත් කර සිටිනවා. සුපින්තුනි මේ උතුම් සදහම් දේශනාව සඳහා දෙපින්බර වූ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබනවා මහරගම දහම්මාවතී විසූ ලක්ෂ්මන් අමරසූරිය මහතා අභාව ප්‍රාර්ථ වී සිව් වසරක් පිරීම නිමිත්තෙන් එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් බිරිඳ වන ලලිතා මහත්මිය දියණියන් වන තිලිනි සහ ආචිනී බෑණනුවන් වන කමල් මිනිපිරියන් වන යොවින්මා රිවින්මා සහ නුවින්මා යන ඒ පින්වත් පිරිස විසින් පින්වතුන් අරමුණු වශයෙන් අද දවසේදී සඳහන් කරගෙන තිබෙනවා ලක්ෂ්මන් සහ ලලිතා යන දෙපළගේ පරලෝකසපත් දෙමව්පියන් ඇතුළු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට නිවන් සුව ප්‍රාර්ථනාවන් එක්කිරීමටත් මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන සියලුම පින්වතුන්ට සහ උන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ටත් පුණ්‍යානුමෝදනාවන් එක්කිරීමටත් එවැගේම ආශිර්වාද ප්‍රාර්ථනාවන් එක්කිරීමටත් දිදුල මාධ්‍යාලයේ ගරු සභාපති අවසරයි අතිපූජනීය මාලිකාවිල අස්සජී පින්වත් නායක ස්වාමීන් වහන්සේටත් එම කාර්ය මණ්ඩලයටත් දේශකයන්න් වහන්සේටත් ඉදිරි වැඩ කටයුතු කරගෙන යාමට ශක්තිය ධෛර්යය නිරෝගී භාවයේ දීර්ඝායුෂ හා ධර්මාවබෝධය පිණිස මේ ධර්ම දානමේ කුසලය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනාවන් එක්කිරීමත් මේ උතුම් සදහම් දේශනාවේ ප්‍රධාන අරමුණු වශයෙන් සදහැවතුන් අද දවසේදී සටහන් කරගෙන තිබෙනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සම්බේව වසමන්වගූති. පළමු කොටම දිදුල මාධ්‍යාලයේ සභාපති දුරීන අතිගෞරවාර්හ මාලිගා විලාසජී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන උතුම් මහා සංඝරත්නයන් අවසරයි. අද විශේෂයෙන්ම මහරගම පදිංචි අපේ පින්වත් ලලිතා අමරසූරිය මහත්මණිය ප්‍රධාන පින්වත් පිරිස එකතු වෙලා සිද්ධ කරන දායකත්ව ධර්ම දේශනාව තමයි මේ හැම දිනම ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වන්නේ. පින්වත්නි
මේ ධර්ම දේශනාව සඳහා සිත පිළිබඳව මාතෘකා කළ ඒ ගාථා රත්නය පිළිබඳව පැහැදිලි කරන්න පෙර අපි දන්නවා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන කාලය වෙනකොට උනත් විකාශනය වෙන කාලය වෙනකොට උනත් අපේ රටේ ඔයත් අත්දකින පරිසරය ඒ තරම්ම පහසු සුවදායක පරිසරයක් නෙමෙයි. මේ කාලේ ගොඩාක් මිනිස්සුන්ට කරදර බාධක තියෙනවා. අර්බුදයන් තියෙනවා. ඉතින් ඒවට නොඑක් දේශපාලන හේතු සාධක තියෙනවා. ඒවා කතා කරන්න අපි මේ ධර්මාසනය යොදාගත යුතු නැහැ. හැබැයි ඒ වගේ පරිසරයක් තියෙනකොට අපිට ගොඩාක් ගැඹුරු දහමක් සමත විදර්ශනා ධර්මයක් පුරුදු කරන්න තරම් අවකාශයක් පහසුවක් නිදහසක් තියනවා කියලා අපි හිතන්නේ නැහැ. ඒ කියන්නේ ඒක නිදහසට කාරණාවක් නෙමෙයි. ඒ වුණාට පරිසරයේ ඒ කියන්නේ යෝග්‍ය පරිසරය අපි කියන්නේ පතිරූප දේශවාසෝච්ච කියලා. ඒ සුදුසු පතිරූප භූමියක් පසුබිමක් නැති වෙනකොට අපේ මනස බොහොම වික්ෂිප්ත වෙනවා, කලබල වෙනවා, හැම වෙලෙම ආතතියටපත් වෙනවා. එතකොට මේ ධර්ම මාර්ගයේ වඩන්න ගැඹුරු දහම් කරුණු මෙනෙහි කරන්න අපිට පසුබිම නැතුව යනවා. දැන් ඒක ගොඩාක් ඇත්තෝ අපිත් එක්ක කියන දෙයක් තමයි අනේ ස්වාමීන් වහන්සේ වෙන්දර කරන බණක් භාවනාවක් කරන්න බෑ, බොහෝම හිත කලබලයි. ප්‍රවෘත්ති බැලුවත් මේක විදිහ කලබලකාරී දේවල්, පත්තරයක් බැලුවත් එහෙමයි. හැම වෙලෙම හිත නොසන්සුන්. ඉතින් මේ தত্ত্বය ඒ තරම්ම හොඳ ස්වභාවයක් නෙමෙයි, හොඳ ප්‍රවණතාවයක් නෙමෙයි පින්වතුනි. එතකොට මේ වගේ අර්බුදකාරී තත්වයකදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට අපි කෙසේ ක්‍රියා කළ යුතුද? අපි කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා අපිට අදහසක් දෙන්න ඕන. ඉතින් මෙතෙන්දී ඇත්තටම ගොඩාක් වෙලාවට වෙන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය විශ්වාස කරන අනුගමනය කරන ශ්‍රාවකයෝ වුණාම අපි මේ වගේ දෙයකට බොහොම ප්‍රඥාව සම්පන්න ඕන කටයුතු කරන්න. බොහොම බුද්ධියෙන් ඕන කටයුතු කරන්න, අන්ධ විශ්වාස වලින් නෙමෙයි. දැන් පින්වතුනි ගොඩාක් වෙලාවට ආගම් විශ්වාස කරන අන්ධ භක්තියෙන් ආගම් සරණ යන ගොඩාක් අයට වෙන දෙයක් තමයි ඒගොල්ලෝ අරුබුදයක් ආවහම, ගැටලුවක් ආවහම ඒව ඔක්කොම දෙවියන්ට පවරනවා. පවරලා යදිනවා, යාඥා කරනවා, ඉල්ලනවා අපිට අනේ මේක විසඳලා දෙන්න, අනේ මේක ගලවලා දෙන්න කියලා. ඒකනේ ආගම් වල ස්වභාවය නේද? දැන් දැකලා තියෙනවද මේ කරදර බාධක ආවහම මිනිස්සු ගිහිල්ලා අඬා දෙයියන්ට කියනවනේ නේද? ඒ තමයි ලෝකේ දේවවාදී ආගම් වල ස්වરૂපය. මොකද්ද ස්වરૂපය? තව කෙනෙක්ගෙන් එහෙම නැත්නම් ආදි මානසික ආදි භෞතික බලවේගයකින් අපි ගිහිල්ලා ඉල්ලනවා අනේ අපිට පිහිට වෙන්න, අනේ අපිට සරණ වෙන්න, අපේ ගැටලුව විසඳලා දෙන්න කියලා. ඒක තමයි සාමාන්‍යයෙන් ලෝකේ ආගම් වල තියෙන විශ්වාසය ඇදහිලි වල ස්වභාවය. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහෙම එකක් නෑ. අපි ගිහිල්ලා කාගෙන්ද ඉල්ලන්නේ කියලා දෙයක් නෑ. අපිට ඉල්ලන්න කෙනෙක් නෑ. මොකද ලෝකයේ පාලනය කරන මිනිසා සහ ලෝකයේ පාලනය කරන දෙවි කෙනෙක් ගැන, සර්ව බලධාරී බලවේගයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෑ. රට්ටපාල සූත්‍රයේදී වදාරනවා අත්තානෝ ලෝකෝ අනබිස්සරෝතිකෝ මහරජා. මහරජතුමනි මේ ලෝකය අත්තානෝ බාහිර පිහිට පිළිසරණෙන් තොරයි, අනබිස්සරෝ ඊශ්වරත්වයෙන් තොරයි. ලෝකපාලක, ලෝක නිර්මාපක, සර්ව බලධාරී දේව සංකල්පයෙන් තොරයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. දැන් එතකොට එහෙනම් අපිට ගිහිල්ලා ඉල්ලන්න කෙනෙක් නැහැ. අපිට එහෙම ගිහිල්ලා යදින්න කෙනෙක් නැහැ. ඒ වුණාට දීර්ඝ කාලයක් බුද්ධ ආගමත් අර මිනිස් සමාජයක් ඇතුලේ වැඩිච්ච එකක් නිසා බුද්ධ ආගමක් විදිහට ඇදහිල්ලක් විශ්වාසයක් විදිහට පිළිගන්න අදහන විශ්වාස කරන ජන සමාජය අතර මේ විශ්වාසය ප්‍රකට වෙනවා. ඒ කොහොමද? ඒගොල්ලෝ හිතනවා අරුබුදයක් එනකොට අනේ අපි කොහොම හරි මේක කියලා ඉවර වෙලා බේරගන්න පුළුවන් වෙයි කියලා. දැන් පොඩි උදාහරණයක් කිව්වොත් එහෙම කාටවත් අපහාස කරන්න කියනවා නෙමෙයි. දැන් අර ආගම් ප්‍රඥාවෙන් නැතුව ඇදහිලි විශ්වාස වලින් විතරක් අදහන්න ගියහම මිනිස්සු ප්‍රශ්නයක් දිහා බලන විදිහ, මිනිස්සු ප්‍රශ්නයකදී ක්‍රියා කරන විදිහ ගැන මම පොඩි උදාහරණයක් දෙන්නම් කාටත් වැටහෙන්න. ඔය කොරෝනා වසංගතයේ ගොඩාක් පැතිරිලා ගිය වෙලාවේ ඊට පස්සේ මේ සංචරණ සීමා මදක් ලිහිල් කරපු අවස්ථාවක
අපි ස්වාමීන් වහන්සේලා කීප නමක් රුවන්වැලි සෑය වන්දනා කරන්න ගියා. හරිද? නීති රීති වලට පටහැනිව නෙමෙයි. සංචරණ සීමා ලිහිල් කරපු අවස්ථාවක ලද විවේකයෙන් ලද අවස්ථාවෙන් අපි වැඩියා. දැන් රුවන්වැලි සෑය වන්දනා කරලා පැදකුණු කරලා ඉවර වෙනකොට අර සෑයේ පේසා වලලු වල විශේෂ පූජා භාණ්ඩ ටිකක් පූජා කරලා තිනවා වෙනද නැති ඒවා. මල් පහන් කිරි පිඬු වගේ දේවල් වෙනුවට විශේෂ පාර්සල් ටිකක්. ඉතින් ගිහිල්ලා අපි ලං වෙලා බැලුවහම මොනවද තියෙන්නේ? මේ දවස්වල කොරෝනා වසංගතය පැතිරිච්ච කාලෙනේ. මිනිස්සු රුවන්වැලි සෑයට පූජා කරලා අර මුව ආවරණ පැකට්ස් ගොඩාක්, මාස් පැකට්ස් ගොඩාක්. ඊළඟට මේ සැනිටයිසර් අර විස බීජනාශක දියර ලොකු බෝතල් බූලි පූජා කරලා තව ඒ දවස්වල පාවිච්චි කරපු දේශීය ඖෂධ වර්ග එහෙම ලොකු පැකට්ස් පිටින් පූජා කරනවා. හරිද? දැන් එතකොට බලන්න ප්‍රශ්නයකදී අර ඇදහිලි විශ්වාස වලින් විතරක් ඒක දිහා බලනකොට මොකද වෙන්නේ? මිනිස්සු හිතනවා මේ ටික අපි පූජා කළා අපිට කොරෝනා හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළාම අපිව බේරෙයි කියලා. එතකොට ඒක ඇවිල්ලා අර ආගම්වල තියෙන ඇදහිලි විශ්වාස මානසිකත්වයේ මිසක ගැඹුරු ප්‍රඥාවකින් ගැටලුව දිහා බලන විදිහක් නෙමෙයි. ප්‍රඥාවෙන් බැලුවට ඇත්තටම ওই ටික පූජා කරන එක නෙමෙයි කරන්න ඕනේ. මොකද්ද? අපි හොඳට ඒක පරිස්සමට පාවිච්චි කරන එක කරන්න ඕනේ. අපි රුවන්වැලි මහා සෑයට පූජා කරන්න දේවල් තියෙනවා. නෙළුම් මල් තියෙනවා, කිරිපිඬු, ගිලම්පස, මීපැණි, කැඳ නේද? ඒ සුදුසු වෙලාවට බුදුරජාණන් වහන්සේ කියන සංඥාවෙන් පූජා කරන්න පුළුවන්. හැබැයි දැන් මේ ටික පූජා කරන්නේ අපේ පැත්තත් හිතලා, අපේ වාසියත් බලලා, අපිත් සනීප වෙන්න, ලෙඩ වෙන්න නැති වෙන්න කියලා හිතලා. නමුත් එහෙම දෙයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෑ. එහෙම දෙයක් කොහෙවත් නෑ. ඒ කියන්නේ අපි පූජා කරන දෙයට අනුරූපව අපිට දේවල් ලැබෙනවා කියලා දෙයක් නෑ. දැන් සමහරු අපිට දහම් පාසලේදී පුංචි කාලේ ළමයින්ට ඉතින් කියලා දෙනවා තමයි මල් පූජා කළාම ලස්සන වෙනවා. ඊට පස්සේදී හොඳ සුවඳ දේවල් පූජා කළාම සුවඳවත් වෙනවා. ආහාර පූජා කළාම ආහාර ලැබෙනවා ආදී වශයෙන්. පින්වත්නි, එහෙම කර්ම නියාමයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෑ. ඒ කියන්නේ පූජා කරන දේ පූජා කරන විදිහටම ලැබෙනවා කියලා දෙයක් නෑ. එහෙම දෙයක් නෑ. ආහාර පූජා කරනවා කියලා කියන්නේ දුගී මගේ යාචකාදීන්ට උනත් ආහාර ටිකක් දුන්නාම මේකේ කර්ම විපාකයක් තියෙනවා තමයි. ඒකේ කර්ම විපාකයක් ඒකාන්තයෙන්ම තියෙනවා තමයි. ඒක වෙනයි. හැබැයි අපි සෑයකට වේවා බුදු පිළිම වහන්සේ නමකට වේවා පූජා කරන දේ පූජා කරන විදිහටම අපිට ලැබෙනවා කියලා එකක් නෑ. එතකොට කල්පනා කරලා බලන්න, ඒ වගේ ගැටලුවකදී අපි ක්‍රියා කරන්න ඕනේ ඊට වඩා බුද්ධිමත් විදිහට නේද? දැන් මේ ප්‍රශ්නේදීත් එහෙමයි. දැන් මේ වගේ ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවකදී අනේ අපිට නම් මේ ආර්ථික අර්බුදයෙන් ගැලවෙන්න ලැබේවා කියලා අපි විතරක් ප්‍රාර්ථනා කළොත් එහෙම හිතන්න එපා ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලැබෙන ලොකු පිළිසරණක් කියලා. මොකද එහෙම ප්‍රාර්ථනා කළා කියලා මේ පිළිසරණ හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට වෙන්නේ ධහම ගැන අපහදිනවා ඊට පස්සේ. පිළිසරණ නැති වුනහම. දැන් අපි හිතමු රුවන්වැලි සෑයට අර දේවල් පූජා කරපු කෙනා කොරෝනා හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කර කර ගෙදර යනවා. හැබැයි මූණ අල්ලනවා නම් අතපය නිතර හොදන්නේ නැතුව ගියා නම් එහෙම සමහර වෙලාවට සෑමලුවෙම කොරෝනා බෝ වෙන්න ඉඩ තියෙනවනේ. ඒ විශාල පිරිසක් යන්නේ නැ දැනක්නේ. ඊට පස්සේ දැන් ගෙදර ගිහිල්ලා දවස් දෙක තුනකින් කොරෝනා හැදුනොත් මොකද වෙන්නේ? මොකක් ගැනද අපහදින්නේ? සෑය ගැන අපහදින්නේ. ධර්මය ගැන අපහදින්නේ. බුදුරජාණන් වහන්සේ ගැන අපහදින්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පලි නෑ එකට. රුවන්වැලි සෑය පලි නෑ එකට. වෙලා තින්නේ අපි විශ්වාස කරන විදිහ, අපි දේවල් දිහා බලන විදිහ ප්‍රඥා සම්පන්න නැති වුනහම අර්බුදයක් උපදිනවා. ඒ වගේ තමයි මේ ගැටලුව. අපි හිතමු දුර්භික්ෂයක් තියෙනවා. එතකොට අපි කරන්න ඕනේ ආහාර පරිස්සම් කරගන්න එක. නේද? ඊට පස්සේ හොඳට දේශීය දේවල් ගැන කල්පනා කරන එක. ආහාර අපතේ යවන්න නැතුව බොහොම අර පරිස්සමෙන් පාවිච්චි කරන්න දරුවන්ටත් උගන්වන එක. ඒ ගැන ප්‍රායෝගිකව කටයුතු කරනවා. හැබැයි අපි හිතමු අපි හොඳට බුද්ධ පූජා විතරක් තියලා ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ බුද්ධ පූජාව තියන්න එපා කියන එක එහෙම නෙමෙයි. බුද්ධ පූජාව විතරක් තියලා ප්‍රාර්ථනා කරනවා. අනේ අපිට නම් ආහාර වලින් අගහිඟයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, එහෙම ආහාර වලින් අගහිඟයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කළ පමණින් ආහාර වලින් අගහිඟයක් වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. හැමෝටම එහෙනම් බැමිණිතියා සාය වෙලා රහතන් වහන්සේලාට ආහාර නැතුව ගියේ.
බැමිණිතිය සාය වෙලාවේ රහතන් වහන්සේලාට ආහාර නැතුව ගියා. කොච්චර සිල්වතුන් වහන්සේලාද කොච්චර ගුණවතුන් වහන්සේලාද. රටක් හැටියට අභියෝගයකට මුහුණ දෙනකොට ඒකට ප්‍රඥාවෙන් කටයුතු කරනවා විනා ඇදහිලි විශ්වාස වලින් විතරක් කටයුතු කළා ඒ ගැටලුව විසඳ ගන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. දැන් අපි බලමු එහෙනම් මේ වගේ ගැටලුවකදී කොහොමද අපි ඒකට ප්‍රඥාවෙන් කටයුතු කරන්නේ කියලා. ඇදහිලි විශ්වාස වලින් විතරක් නෙමෙයි කොහොමත්ම ඇදහිලි විශ්වාස වලින් නෙමෙයි ප්‍රඥාවෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා. හරිද? දැන් බලන්න පින්වතුනි සමහර ඇත්තෝ ඔය වසංගතයේ වෙලාවේ අපි දැක්ක මේ පිරිත් පැන් කියලා නොයේක් විදිහට විශාල වියදමක් කළා ගුවන් යානා වලින් මේ රට පුරාම ඉහළ පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්ම එහෙම දෙයක් තියෙනවා කියලා හිතන්න බෑ. මේ පිරිත් පැන් ටිකක් අරගෙන මුළු ගුවන් යානාවකින් ලක්ෂ ගාණක් වියදම් කළා පිරිත් පැන් නිසා කියලා අසංගතයක් දුර වෙයි කියලා හිතන්න අමාරුයි. මේක ලෝක ගැටලුවක්. අතන සූත්‍රයේ දේශනා කළා මහරහතන් වහන්සේලා උන්වහන්සේලා වචන වලින් සත්‍ය ක්‍රියා කර කර අතින් පිරිත් පැන් ඉස්ස බව ඇත්ත. හැබැයි ඒක ඊට පස්සේ අපි කල්පනා කරනවා නම් අපි ඕන දෙයක් කළා අර විදිහට කළාම හරියයි කියලා ඒක හරි කියලා හිතන්න අමාරුයි. දැන් අපි බලමු මේ වගේ ගැටලුවකදී අපි කොහොමද ඒකට මුහුණ දෙන්න ඕන. දැන් මේ වගේ දෙයකදී පින්වතුනි ඊටාම වැදගත් කාරණාව තමයි අපේ හිත හොඳට ශක්තිමත් වෙන්න ඕන. අපේ හිත හොඳට සාන්ත වෙන්න ඕන. මොකද අපේ හිත කලබලකාරී වුණොත් එහෙම අපේ හිත අසහනයට ආවේගයටපත් වුණොත් එහෙම ගැටලුව දෙගුණ වෙනවද නැද්ද? මොකද වෙන්නේ? ගැටලුව දෙගුණ වෙනවනේ. ඒ නිසා පළවෙනිම කාරණාව තමයි අපේ හිත හොඳට නිවෙන්න ඕන. අපේ හිත ශක්තිමත් වෙන්න ඕන. ප්‍රඥා සම්පන්න වෙන්න ඕන. දැන් මේ වගේ ගැටලුවකට තියෙන වෙන විසඳුම් තියෙනවා. මම ඒවා මේ ධර්මාසනේ ඉදිරිපත් කරන්නේ නෑ. ආහාර සුරක්ෂිතතාවය, සම්පත් කළමනාකරණය වගේ දේවල්. දැන් මේ දේවල් ගැන කතා කරන්න නෙමෙයි මේ හදන්නේ. ප්‍රධානම කාරණාව තමයි අපේ මනසේ තියෙන ආතතිය. අපේ මනසේ තියෙන පීඩනය අපි දුරු කරගන්න ඕනේ. දැන් මේ ගැටලුවත් එක්ක අපේ මනස ලෙඩ වෙන්න පුළුවන්ද බැරිද? ලෙඩ වෙන්න පුළුවන් ප්‍රමාණය වැඩිද අඩුයිද? වැඩි නේද? පින්වතුනි වැඩි හිටියැත්ත නෙමෙයි. පුංචි දරුවෝ පවා ආතතියටපත් වෙනවා. ඇයි ඒ ඇත්තන්ගේ පාසල් වහලා දැන් මාස ගාණක් තිස්සේ අර තාක්ෂණික විදිහට තමයි මාර්ගගත ක්‍රමයට අපි කියනවා ඔන්ලයින් කියලා නේද? ඒ විදිහට තමයි ගොඩක් පන්ති කරන්නේ. ඉතින් එහෙම කරනකොට උදේ ඉඳලා දවල් හවස් වෙනකම්ම ගෙදර එළියට යන්නේ නැහැ. යාළුවොත් එක්ක සෙල්ලම් කරන්නේ නැහැ. ඊට පස්සේ යාළුවොත් එක්ක බෙදා හදාගෙන කන්න බොන්න විනෝද වෙන්න එහෙම අවස්ථාවක් නැහැ. එතකොට ඒගොල්ලෝ ආතතියටපත් වෙනවා. ඒගොල්ලෝ ගෙදර ඉන්න හැම වෙලාවකම ගෙදර ඉන්න අම්මා තාත්තා ඉන්නේ කොහමද? ආතතියෙන් ඉන්නේ, පීඩණයෙන් ඉන්නේ. එතකොට අම්මා තාත්තගේ පීඩනයයි ඒගොල්ලන්ගේ පීඩනයයි ඔක්කොම එකතු වුණාම ඔක්කොටම වැඩි බලපානවා දරුවන්ට. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට අපිට ලොකු වගකීමක් තියෙනවා මේ වෙලාවේ අපේ හිතේ තියෙන අසහනය, එහෙම නැත්නම් ආතතිය, එහෙම නැත්නම් පීඩනය කළමනාකරණය කරගන්න. තවත් සැහැල්ලු වචනකින් කිව්වොත් අපේ අසහනය හිමින් සහනය බවට පත් කරගන්න එක, සමනය කරගන්න එක මේ වෙලාවේ ලොකු අවශ්‍යතාවයක්. ඒක අපිට කරගන්න හොඳ දෙයක් විතරක් නෙමෙයි. අපි විසින් සමාජයටත් කරන යහපතක් වෙනවා. ඇයි සමාජයට කරන යහපතක් වෙන්නේ? අපේ ආතතිය වැඩි වුණොත් එහෙම ඒක පිට වෙන්නේ කාගේ හරහාද? සමාජය හරහා නෙමෙයිද? අපි දන්න කියන බාහිර අය හරහා නෙමෙයිද? බාහිර අය හරහා. ඔන්න බලන්නකො වෙනදී. ඔන්න දැන් එක දවසක් ආතතියෙන් ගෙදර එනවා. අපි හිතමු තෙල් පොලිමක ඉඳලා එනවා කියලා. හරිද? ඊට පස්සේ දැන් ආතතිය වැඩි වුණාම මොකද වෙන්නේ? ඒක දරාගෙන ඉන්නවා. ඊළඟ දවසෙත් ඉන්නවා. දිදි මරලා එනවා. අමාරුයි. දරාගෙන ඉන්නවා. කොහොම ඉඳලා ගෙදර ස්වාමියා හරි බිරිඳ හරි මොන හරි දෙයක් කිව්වොත් එimhe කාගේ පිටින් දාතතිය යන්නේ. අර ඔක්කොම ටික යන්නේ ස්වාමියාගේ බිරිඳගේ පිටින් යන්නේ. ඊට පස්සේ මහා කාලගෝට්ටියක්. හරිද? එතකොට ඊට පස්සේ අපි හිතමු දරුවෙක් මොන හරි දෙයක් කිව්වා කියලා. ඊළඟට ඒ පීඩනය යන්නේ කාගේ පිටින්ද? අර දරුවාගේ පිටින් යනවා. අපි හිතමු දැන් ওই ප්‍රශ්න ටික ඔක්කොම දරන් ඉඳලා දැන් ওই රූපවාහිනිය නිතර පෙන්නන දෙයක් නේද? අපි හිතමු ඒ පොලිමකම කවුරු හරි කෙනෙක්ගෙන් අඩුපාඩුවක් වෙනවා කියලා. පොඩි දෙයක් වෙනවා කියලා. මොකද කරන්නේ? අර ඔක්කොම එකතු වෙලා අර මනුස්සයාගේ පිටින් අර පීඩනය
යවනවා. රණ්ඩු වෙනවා, නරක වචන කියනවා, ගහ ගන්නවා. හරි. එතකොට බලන්න දැන් ඇත්ත හැම මිනිස්සෙකුටම පීඩනයක් තියෙනවා. හැබැයි එහෙම කියලා අපි අමතක කරන්න හොඳ නෑ අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඔය ගෞතම බුද්ධ රාජ්‍යයයි කියලා බස් එකේ පිටිපස්සේ ගහලා තිබුණාට වැඩක් නෑ. තෙල් පොලිමේ ඇතුළෙත් අපිට තියෙන්න ඕනේ යම්කිසි දාන්ත ගුණයක්. යම්කිසි ශාන්ත ගුණයක්. ඒ කියන්නේ හිතක් দমনය කරගන්න, හිතක් ආවේග පාලනය කරගන්න පුළුවන් ගුණයක් අපිට තියෙන්න ඕනේ. ඒක ඉබේම ඇති වෙන්නේ නෑ. ඒක අපි පුරුදු කරගන්න ඕනේ. ඒක අපි පුහුණු කරගන්න ඕනේ. මේ වගේ අර්බුදකාරී වෙලාවක අපි ඒක පුරුදු කරගත්තේ නැත්නම් අපි තවත් අර්බුදේ උග්‍ර කරගන්න. විශාල විනාශයක් වෙන්න පුළුවන්. විශාල සංහාරයන් වෙන්න පුළුවන්. මනුෂ්‍ය ඝාතනයන් වෙන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන රටක් හැටියට අපි බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. අපේ රටේ එහෙම දෙයක් ප්‍රාර්ථනා කරන්න ඊනෙන්වත් අපි හිතන්න හොඳ නැහැ. ඒ නිසා අපි හැමෝටම වගකීමක් තියෙනවා. අපේ පවුල ඇතුළේ ඉඳලා අපේ ගෘහස්ථකාම භෝගී ජීවිතයේ ඇතුළේ ඉඳලා අපි හොඳට අපේ හිත දමනය කරගෙන තියාගන්න. අපේ හිත හොඳට සාන්ත කරගෙන තියාගන්න. එතකොට තමයි අපිට එළිය සමාජයේදී තව කෙනෙක් පීඩණයටපත් වෙනකොට අපි යාව අවුලවන එක නෙමෙයි කරන්න ඕනේ. මොකද කරන්න ඕනේ? යාව නිවන එක. අපි හිතමු ගොඩාක් පිරිසක් ආවේගයෙන් කටයුතු කරනවා. කෑ ගහ ගන්නවා. දත් මිටි කනවා. සભ્ય වචන කියනවා. අපි එක්කෙනෙකුට දෙන්නෙකුට පුළුවන් වුණොත් මැද්දට ගිහිල්ලා නෑ එහෙම කරන්න එපා අපි මෙහෙම කරමු කියලා කොහොම හරි එක නිවන්න ලොකු ගැටලුවක් සමහර වෙලාවට විසඳුනා වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් ඇත්තු කරන්නේ ඒක නෙමෙයි. ගොඩක් ඇත්තු කරන්නේ අර දෙපැත්තෙන් කොයි හරි පැත්තකට ගිහිල්ලා ඒකට තවත් අවුල වෙන එක. ඒක තවත් ගැටලුව උග්‍ර කරන එක. පින්වතුනි මෙහෙම ගිහිල්ලා මේක කොයි වෙලාවක හරි ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. රටක් හැටියට ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. ඔයත්ගේ ජීවිතේ හැටියට ඔයත් ගැටලුවක් වෙන්න පුළුවන්. දරුවන්ගේ ජීවිතේ හැටියට. ඒගොල්ලෝ මේ ආතතිය දරාගෙන ඉඳලා ඔයත් හිතනවද මානසිකව යහපත් පුරවැසියෝ වෙයි කියලා? නෑ පින්වතුනි. මේ විදිහට ඒත් පුංචි කාලේ ඉඳලා මේ ආතතිය දරාගෙන ඉඳලා අවුරුදු 2-3ක් ගියාට පස්සේ ඒගොල්ලෝ දන්නේම නැතුව මානසිකව ඒගොල්ලෝ රෝගීන් බවට පත් වෙනවා. ඒගොල්ලෝ මානසිකව ලෙඩ වෙනවා. අපි ගොඩක් දෙනෙක් දන්නේ නැති වුණාට අපි ගොඩක් දෙනෙක් පිළිගන්න අකමැති වුණාට අද වෙනකොට අපේ රටේ ගොඩාක් ඇත්තෝ මානසිකව රෝගී භාවයට පත් වෙලා තියෙන්නේ, මානසිකව පීඩනයට පත් වෙලා තියෙන්නේ, අසහනයට පත් වෙලා තියෙන්නේ, ආතතියට පත් වෙලා තියෙන්නේ. ඒ වෙලා තියෙන්නේ මොකද? අර සමාජයෙන් එන පීඩනය දැනෙන බර ඒක අමාරුයි. ජීවන වියදම් වැඩි, නොඑක් ගැටලු වැඩි. හැබැයි ඒ ගැටලු සංසිඳව ගන්න දන්නේ නැහැ. ඒක හිමින් සැරේ දරා ගන්න දන්නේ නැහැ. ඒ පීඩණයට ඔරොත්තු දෙන්න බෑ. ඒ පීඩණය දරා ගැනීමේ හැකියාව අඩුයි. ඒ නිසා හොඳට මතක තියාගන්න ඒ ආවේගයන්, මේ පීඩණයන් අපිට හිමින් සැරේ දරා ගන්න පුළුවන්කම තියෙනවා. ආන්නයකට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මඟ පෙන්වන විදිය තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ හිත තමයි ඒකට මුල් වෙන්නේ. අපේ හිතෙන් පුළුවන් ඒ දේ කරන්න. එතකොට පින්වතුනි පළවෙනිම කාරණාව තමයි මේ පීඩනය, මේ ආවේගය, මේ ආතතිය අපිට එනකොට අපි හැම කෙනෙකුටම අවශ්‍ය දෙයක් තියෙනවා. ධර්මදේශනා ගොඩකදී මේ කාරණාව අපි පැහැදිලි කරලා දීලා තියෙනවා. අදත් පැහැදිලි කරනවා නැවත වතාවක්. ඒ තමයි විවේකය කියන දේ. මොකද්ද වචනේ? විවේකය කියන වචනේ. පින්වතුනි විවේකය කියන එක අපි හැමෝටම අවශ්‍ය දෙයක්. විවේකය කියන එක අවශ්‍ය දෙයක්. හරිද? මොකද්ද විවේකය කියලා කියන්නේ? ගොඩක් දෙනෙකුට හිතෙන්න පුළුවන් විවේකය කියලා කියන්නේ අපි කිසිවක් නොකොට නිදා ගන්න එක කියලා. නෑ. එහෙම නැත්තම් විනෝද ගමනක් යන එක කියලා. නෑ. කිසිවක් නොකොට නිදා ගන්න එක කියලා කියන්නේ කම්මැලිකම. ඊට පස්සේදී නිදා ගන්න අවශ්‍ය වෙලාවෙ නිදා ගන්න ඕනේ. හැබැයි වැඩ කරන්න ඕන වෙලාවෙත් වැඩ කරන්නේ නැතුව නිදා ගන්නවා නම් ඒක කම්මැලිකම. ඒ වගේම විනෝදචාරිකා ගිහිල්ලා සින්දු කියලා කෑකෝ ගහලා ඒ ආදී වශයෙන් ගන්න එකට විවේකී කියන්න බෑ. ඒකට කියන්නේ විනෝදය කියලා. ඒකට කියන්නේ විනෝදය කියලා. ගොඩාක් දෙනෙක් ওই වචන දෙක වරද්ද ගන්නවා.
ලංකාවේ තියෙනවනේ දීර්ඝ නිවාඩු කියලා જાතියක් නේද? අපි හිතමු දැන් බදාදා බ්‍රහස්පතින්දයි වැරදිලා හරි නිවාඩු වැටුනොත් සිකුරාදා නිවාඩු දාලා කොහේ හරි යනවා. එතකොට දවස් 5ක් විතර නිවාඩුවක්. ගිහිල්ලා ඉවර වෙලා ඉතින් එනවා. අපි ඒකට කියන්න බෑ අපිට විවේකය කියලා. චාරිකාවක් ගිහිල්ලා විනෝද වෙලා සින්දු කියලා නොයෙක් ආහාර හදලා ඒකට අපිට කියන්න බෑ විවේකය කියලා. ඒකට කියන්නේ විනෝදය කියලා. පංචකාම ගුණික සතුටින් සතුටු වෙන එක. හැබැයි විවේකයේ ඇතුළේ ආතතිය අඩු වෙනවා තමයි. ඒක මම පිළිගන්නවා. විවේකයේ ඇතුළේ ආතතිය යම් ප්‍රමාණයකට අඩු වෙනවා. දැන් ওই ගෘහස්ත ජීවිත ගත කරන නැත්නම් මම දන්නවා සමහර වෙලාවට කියනවා අපි අද එළියෙන් කැම ටිකක් කන්න යමු කියලා කියනවා නේද? චිත්‍රපටියක් බලන්න යමු කියලා කියනවා. ඒ මොකටද? අර ආතතිය අඩු කරගන්න. එතකොට මොකද වෙන්නේ? පංචකාම ගුණික අරමුණු වලින් తాවකාලිකව සතුට වෙනවා. කැම ටිකක් එළියෙන් කනවා, ඊළඟට චිත්‍රපටයක් බලනවා, සින්දු අහන්න යනවා, එහෙම දෙයකට යනවා. හැබැයි ඒ ලබන සහනය, ඒ ලබන අසහනය අඩුවීම කියන එක, ඒ ලබන සහනය කියන එක දීර්ඝකාලීනයිද తాවකාලිකයිද? කෙටි කාලීනයිද දීර්ඝකාලීනයිද? කෙටි කාලීනයි తాවකාලිකයි. ඒ කියන්නේ ඒ ටික කළා ඒ විනෝදය ලැබලා අවසන් වෙනකන් විතරක් ඔන්න පීඩනය අඩු වෙලා තියෙනවා. හැබැයි දීර්ඝකාලීනව පීඩනය අඩු වෙන්නේ නැහැ. දීර්ඝකාලීනව ආතතිය නැති වෙන්නේ නැහැ. අපි හිතමු කාර්යාලේ දවස් ගාණක් වැඩ කළා චාරිකාවක් යනවා. එතකොට චාරිකාව ගිහිල්ලා දවස් 2යි නම් 3යි නම් 4යි නම් ඒ කාලය තුල පීඩනේ නැහැ. ඒ වෙන වැඩ ගොඩගෙන ඉන්නේ. කනවා බොනවා සතුටු වෙනවා ප්‍රීති වෙනවා ගීත කියනවා. හැබැයි ඇවිල්ලා ආයි කාර්යාලයට සඳ ගියහම මොකද වෙන්නේ? ආයි අර ආතතිය මුලින් ඉඳලා පටන් ගන්නවා. ඒ කියන්නේ ඒක කෙටි කාලීනයි කියන එක. ඒ විසඳුම කෙටි කාලීනයි. ඒක තියනකම් හොඳයි. හරිද? හැබැයි විවේකය කියන්නේ විනෝදයට වඩා ගැඹුරු විසඳුමක් උපදවන දෙයක්. විවේකයේ තියෙන වෙනස මොකක්ද? පින්වතුනි විවේකී කියන වචනේ pāli වචනයක්. ඒ වුණාට ඒක අද සිංහල භාවිතාවට ඇවිල්ලා තියෙනවානේ. ඒ pāli වචනේ තේරුම තමයි හුදකලාවේ සිදු කරන ගැඹුරු කල්පනාව කියන්නේ. බලන්න කොච්චර ලස්සන තේරුමක්ද තියෙන්නේ කියලා. විවේකී කියන වචනේට pāli ශබ්දකෝෂවල දෙන තේරුම තමයි හුදකලාවේ සිදු කරන ගැඹුරු කල්පනාව. එතකොට අදහස් දෙකක් තියෙනවා නේද? කාරණා දෙකක්. මොකද්ද? එකක් හුදකලා වෙන එක, අනිත් එක හුදකලා වෙලා හොඳට තමන් දිහා ගැඹුරින් මෙනෙහි කරන එක. ගැඹුරු මානසිකාරය කියන එක තමයි විවේකී කියන වචනේ අදහස. එතකොට හුදකලාව අනිත් පැත්තට හුදකලා වෙලා සිද්ධ කරන ගැඹුරු කල්පනාව කියන එක. හොඳට ගැඹුරින් දේවල් මෙනෙහි කරන එක. මේක ඊටාම වැදගත්. මේක ඊටාම වැදගත් කාරණාවක්. මොකද විවේකයකදී අපි කරන්නේ පංචකාම ගුණය අවදි කරන එක නෙමෙයි. පංචකාමයන් උද්දීපනය කරන එක නෙමෙයි. පංචකාමයන් පුළුවන් තරම් යටපත් කරලා මනස සුවපත් කරන එක, මනස ශාන්ත කරන එක තමයි විවේකයකදී කරන්නේ. විවේකයකදී අපි එකක් තමයි හුදකලා වෙනවා. ඊට පස්සේදී ගැඹුරින් හොඳට අපි අපේ ආධ්‍යාත්මය මෙනෙහි කරනවා. ගැඹුරින් කල්පනා කරන දේවල් දිහා. පැහැදිලි නේද? දැන් අපි උදාහරණයක් ගමු. දැන් අපි දෙයක් දිහා ආවේගයෙන් කල්පනා කරනකොට ඒ වෙලාවේ තියෙන පරිසරයට, ඒ වෙලාවේ තියෙන தත්ත්වයට අනුව කල්පනා කරනකොට හැම වෙලෙම අපි බලන්නේ එක පැත්තක් විතරයි. හැම වෙලෙම හිතන්නේ අපි හරි කියලාද අනිත් අය හරි කියලාද? ආවේගයකදී හිතන්නේ අපි හරි කියලා. දැන් පාරේ වාහන දෙකක් ගෑවුනහම රණ්ඩු වෙනකොට කවුරුවත් දැකලා තියෙනවද කියනවා නෑ ඔයා වැරදි ඔයා හරි සමා වෙන්න. එහෙම කියනවා ඇහිලා නෑ නේද? හැමෝම කියන්නේ මොකක් කියලාද? අපි තමයි හරි ඔයා තමයි වැරදි. ඒගොල්ලොත් කියනවා නෑ අපි හරි ඔයා තමයි වැරදි කියලා. ඒ කියන්නේ හැම වෙලෙම ආවේගයකදී හිතන්නේ, කලබලයකදී හිතන්නේ අපි තමයි හරි, මමත්වයේ තමයි වැඩෙන්නේ. ස්වාමියා බිරිඳ රණ්ඩු වෙනවා කියලා හිතන්නකෝ. කවුරුවත් කියනවද නෑ ඔයා මේ හරි මමයි වැරදි කියලා කවුරුත් කියන්නේ. දෙන්නම රණ්ඩු වෙන්නේ අපි හරි කියලා. හරිද?
හැබැයි ඒ ඇවිල්ලා ඒ ආවේගයේ තියෙන වෙලාව. හැබැයි අපි විවේකීව ඒ දේවල් දිහා කල්පනා කරනකොට විවේක මානසිකත්වයකින් ඒ දේවල් දිහා බලනකොට හොඳට කොහේ හරි පන්සලක බෝමලුවකට ගිහිල්ලා බුදුන් වැඳලා මල් පහන් පූජා කළා බෝමලුවේ වාඩි වෙලා හිමින් සැරයස් දෙක පියාගෙන සිදුවීම කල්පනා කරනකොට දන්නේම නැතුව හිතනවා නෑ මම වැරදි ටිකක්. තේරෙනවද මං කියන්නේ? ඒ කියන්නේ එතකොට අපි දෙපැත්තම බලන තැනට එනවා. ආවේගයෙන් නෙමෙයි ප්‍රඥාවෙන් බලනවා. ඊටාම වැදගත් කාරණාව තමයි විවේකය විසින් අපිට දේවල් දිහා ප්‍රඥාවෙන් බලන්න අවස්ථාව හදලා දෙනවා. ආවේග විසින් කරන්නේ හැම වෙලෙම අවිවේකයේ විසින් හැම වෙලෙම කරන්නේ අපිව ආවේගයටපත් කරනවා. කෝපයටපත් කරනවා. රාගයට ලං කරනවා. ඒ නිසා අවිවේකය කියන්නේ කුසලයටද බර අකුසලයටද බර? අකුසලයට හරි බරයි. අවිවේකය කියන්නේ. විවේකය කියන එක ලං වෙන්නේ මොකටද? කුසලයට ලං වෙනවා. විවේකයේ කුසලයට ලං වෙනවා. ඒ නිසා කුසලය කියන එක හරි වැදගත් දෙයක්. විවේකය කියන එක හරි වැදගත් දෙයක් කුසලයේ උපදව ගන්න. දැන් හැමෝටම විවේක ගන්න බෑ හැම වෙලාවෙම. හැබැයි එක වෙලාවකදී අපිට පුළුවන් විවේක ගන්න. විවේක ගත්තාම තියෙන වටිනකම තමයි ඕන දෙයක් අපිට කරගෙන යන්න පුළුවන්. අකණ්ඩව කරගෙන යන්න පුළුවන්. අපිව ලෙඩ වෙන්නේ, අපිව පීඩණයටපත් වෙන්නේ, අපිව වැටෙන්නේ නැහැ. හුදකලා වෙනවා දේවල් දිහා ගැඹුරින් කල්පනා කරනවා. ඒකට තමයි මොකද්ද කියන්නේ? විවේකය කියන්නේ. හුදකලා වෙනවා, තනි වෙනවා. ඒ වගේ වෙලාවට කට්ටියම එකතු වෙන වෙලාව නෙමෙයි. ඒක කෑම මේසෙදි හරි වෙන කොහෙද හරි එකතු වෙනවා. මේ වෙලාව තනි වෙන වෙලාව. කාටවත් එන්න බෑ තහනම්. ඒක තමයි හුදකලා. ඊළඟට ගැඹුරින් කල්පනා කරනවා. අද මොනවාද මගෙන් වුනේ? අපි හිතමු කාර්යාලේ ඉන්න සේවකයෙකුට මගෙන් බැන්නද? එයාට සැරකලාද? ඊට පස්සේදී තෙල් පොලිමකදී කාත් එක්ක හරි රණ්ඩු වුණාද? බස් එකේදී කාත් එක්ක හරි රණ්ඩු වුණාද? අපි හොඳට කල්පනා කරනවා. එතකොට අපේ යතින් වෙච්ච දේවල් අපිටම පේන්න පටන් ගන්නවා. එතකොට අපි මේ දේවල් දිහා බලන්නේ මමත්වයෙන් නෙමෙයි. අපි බොහොම මධ්‍යස්ථ සිතින් බලනවා, නිවිච්ච හිතින් බලනවා. නිවිච්ච හිතින් දේවල් දිහා බලනකොට මොකද වෙන්නේ? අපි ඒව ගැන බොහොම සංයමයෙන් කල්පනා කරනවා. අපි සමාව දෙන්න බලනවා. හරි හොඳයි. අපි හිතමු අපේ අතින් හිතනවා කියලා කාර්යාලයේ සුළු සේවකයෙක්ට ඇසිකිලි හොදන කෙනා, තේ හදන කෙනා, ඊළඟට ආරක්ෂක නිලධාරියාට මොකක් හරි කියවුණා කියලා. අපි හිතනවා මම පහුවදාට ගිහිල්ලා සමා වෙන්න කියන්නේ. දැන් පහුවදාට ගිහිල්ලා එයාට සමා වෙන්න කිව්වහම එයාත් තරහ හිතේ තියාගෙන ඉන්නේ නෑ. ඒකට ප්‍රශ්නේ ඉවරයි. හරි ෂෝ. අපි හිතමු ස්වාමියාට බිරිඳට අපේ අතින් මොන හරි කියවුණා නම් පහුවදා උදේට නැගිටලා සුබ උදෑසනක් වේවා කියලා බිරිඳට හරි ස්වාමියාට හරි කියනවා අර ඊයේ මමත් වැරදි සමා වෙන්න කියලා. උතර කියයි මේ අද මොකද මේ වෙනස් වෙලා කියලා නේ. වෙනදා වගේ නැතුව වෙනසක් වෙලා. හරි හොඳයි නේද? ඊළඟට අපි හිතමු දරුවෙකුට අපි සැර වුණා නම් අකාලේ හේතුවක් නැතුව අහේතුකව සැර වුණා නම් එහෙම අපිට බැරිද අම්මට තාත්තට උනත් බැරි කමක් නැහැ. අනේ පුතා ඒක මමත් වැරදි සමා වෙන්න කියලා කියනවා. එහෙම වුණා කියලා අම්මා තාත්තගේ තියෙන අර ගෞරවය අඩු වෙන්නේ නෑ. ගෞරවය ඇත්තටම වැඩි වෙනවා එතකොට. එතකොට මොකද වෙන්නේ? හරිෂෝ. ඒගොල්ලෝ එතකොට ඒ ගෞරවය ඇති කර ගන්නවා. හරිද? අන්න එහෙම අපි අතර තියෙන මානව සම්බන්ධතා වල තියෙන පීඩනය අඩු කර ගන්නවා. එතකොට අපි තරහකාරයෝ නෑ කවුරු. අපි සමා වෙන්න කියනවා. හරි. එතකොට අනිත් අයත් අපිට සමාව දෙන්න පෙළඹෙනවා. ඒක කරන්නේ හැබැයි නිකම්ම නෙමෙයි. ඒක නිකාම්ම නිදාගත්තට වෙන්නේ නෑ නේද? ඒ ගැන හිතලා තරහෙන් නිදාගත්තට වෙන්නේ නෑ. ඒක දිහා හොඳට කල්පනා කරන්න. කරුණා මෛත්‍රී චේතනාවෙන් හොඳට කල්පනා කරන්න. ඇඳක වාඩි වෙලා පරයන්ක ඉඳගෙන කල්පනා කරන්න. බුදු කුටියක වාඩි වෙලා බෝමලුවක වාඩි වෙලා පන්සල ළඟපාතනම් තියෙන රැයට පන්සලට යන්න පුළුවන් නේ පැය භාගයකට. පන්සල ළඟපාතක නැත්තම් ගෙදර බුදු කාමරයට යන්න පුළුවන්. ගෙදර ලොකු වත්තක් තියෙනවා නම් වත්තේ ගහක් යටට යන්න පුළුවන්. ඒ මොකක්වත් නැත්තම් ගෙදර කාමරේ නිදා ගන්න ඇඳට ඒකනේ ගිහියත් යන්න තියෙන බොහොම සුවදායකම ආසනේ නේද? ඉතින් ඒකේ වාඩි වෙන්න පුළුවන්.
ඒ කොහොම හරි කමන්නේ අපේ හිත නිවා ගන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? අර ගොඩාක් කෝපයටපත් වෙච්ච, පීඩණයටපත් වෙච්ච අපේ හිත ටිකෙන් ටික සාන්ත වෙන්න පටන් ගන්නවා. එතකොට අනිත් පාර්ශවයත් හැම වෙලේම දැන් මේ බණ හැමෝම අහනවනේ. අනිත් ඇත්තත් කල්පනා කරන්න ඕනේ අපේ පවුලේ කෙනෙක් එහෙම පීඩනයකින් ඉන්නවනම් අපි හිතමු මේ වගේ වෙලාවක පින්වතුනි සමහර වෙලාවක ගෙදර ඉන්න පිරිමි කෙනා වෙන්න පුළුවන් දවස් ගණන් තෙල් පොලිමක ඉන්නේ. එතකොට අපි ඒ කෙනාට පුළුවන් තරම් සැහැල්ලුවෙන් වැඩ කරන්න, සහනෙන් වැඩ කරන්න පරිසරය හදලා දෙන්න ඕනේ. එයාට දැන් අපි හිතමු පොලිමක ඉඳලා ආපු ගමන් ගෙදර තියෙන ඔක්කොම ප්‍රශ්න ටික අර බඩු නෑ, මේ බඩු නෑ, ගෑසුත් නෑ කියලා කියාගෙන ගියොත් එහෙනම් මොකද වෙන්නේ? තවත් පීඩනයටපත් වෙනවා. එතකොට එයා දවස් කීපයක් නිදි මරලා ඉන්නේ, යට නිදා ගන්න සලස්සලා තේ ටිකක් හදලා දීලා දවස් හැල්ලුවෙන් තියනවා. මේ අපි එක එක්කෙනා අතරේ මම මේ කියන්නේ ගෘහස්ත සදාචාරය ගැන නෙමෙයි පින්වතුනි. අප එකිනෙකා අතරේ හිත නිවා ගන්න උපකාර කරන්න පුළුවන් වුණොත් ඒක විශාල යහපතක් වෙනවා. අපේ ගෙයක් විතරක්, අපේ හිතක් විතරක් නෙමෙයි නිවෙන්නේ. මුළු රටක් නිවෙනවා. මුළු රටක් නිවෙනවා. නැත්තම් අපි මේකේ ඇවිලිලා ගියොත් එහෙනම් මොකද වෙන්නේ? මුළු රටක් අන්තිමට ගිනිගෙන දෙවෙනවා. පින්වතුනි හොඳට මතක තියාගන්න මේ රට විශාල මනුෂ්‍ය සංහාරයක් වෙච්ච රටක්. මේ රටේ ඕන තරම් මනුෂ්‍ය සංහාරයන් වෙලා තියෙනවා. තව වෙන්න ඕන රටක් නෙමෙයි. අපේ තරුණ ඇත්තු කොච්චර මරණයටපත් වුණාද නේද? ඒ 70 ගණන් වල 80 ගණන් වල ඊට පස්සේ 30 අවුරුදු යුද්ධය නිසා නොඑක් විදිහේ මේ අපේ රටේ තරුණ ඇත්තු මරණයටපත් වුණා. ආයිත් ඒ වගේ දෙයක් අපිට දකින්න ඕනේ නැහැ. අර්බුදයක් තියෙනවා තමයි. හැමෝටම ගැටලු තියෙනවා තමයි. ඒ වුණාට මනුෂ්‍ය සංහාරයක් වෙනවා දකින්න අපිට ඕන කමක් නැහැ. ඒ නිසා අපි පුළුවන් තරම් නිවෙන්න ඕනේ. ඊළඟට වැදගත්ම කාරණාවක් මම කියලා දෙන්නම්. ඒ විදිහට හුදකලාවේ නිවෙනකොට අපිට තව දෙයක් කරන්න පුළුවන්. ඒ තමයි අපිට අනිත් අයට උදව් කරලා ඒ කරපු දේවල් ගැන පුංචි හරි උදව්වක් කළා ඒ ගැන හොඳට හිතලා සතුටු වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවක දැන් අපිට පුළුවන් මේ වගේ වෙලාවක දීර්ඝ භාවනා වැඩසටහනකට යන්න. එහෙම යන්න බෑනේ නේද? අපි හිතමු දවස් 10ක භාවනා වැඩසටහනකට යන්න මේ වගේ වෙලාවක කාලය නෙමෙයි. මං කියන්නේ යන්න එපා කියන එක නෙමෙයි. නමුත් මේක ඒ වගේ වෙලාවක කරන්න අමාරුයි. පීඩනයකින් අපි ඉන්න නිසා. අපිට ලොකු ගැඹුරු විදර්ශනාවක් වඩන්න මේ වෙලාවේ අමාරු වෙන්න පුළුවන්. එතකොට මේ වගේ වෙලාවක අපේ හිත පුළුවන් තරම් පුංචි සිතුවිල්ලකින් සුවපත් කරගෙන තියාගන්න එක වැදගත්. එතකොට ඒකට උපකාර වෙන එකක් මං කියලා දුන්නා. ඒ තමයි හුදකලා වෙන එක. ඊට පස්සේ ගැඹුරින් Taman ගැන කල්පනා කරන එක. ඒකට බුද්ධ ධර්මයේ ලස්සන වචනයක් කියනවා. ආත්ම ප්‍රත්‍යවේක්ෂණය. මොකද්ද වචනේ? ආත්ම ප්‍රත්‍යවේක්ෂණය. ආත්ම ප්‍රත්‍යවේක්ෂණය කියන්නේ බුද්ධ ධර්මයේ ආත්මවාදයක් උගන්වන්නේ. හැබැයි ආත්ම ප්‍රත්‍යවේක්ෂණය කියන වචනේ තේරුම තමන් ගැනම නැවත කල්පනා කරන එක, ප්‍රත්‍යවේක්ෂා කරන එක. නෑ තමන් දිහා නැවත හොඳට ගැඹුරින් දකින්න එක තමයි ප්‍රත්‍යවේක්ෂණය කියලා කියන්නේ. එතකොට හුදකලාවේ සිදු කරන ගැඹුරු කල්පනාව කියන එක තමයි ඒ කියලා දුන්නේ. හරිද? ඊළඟට අපිට පුළුවන් තව පුංචි භාවනාවක් පටන් ගන්න. ගැඹුරු භාවනාවක් නෙමෙයි පොඩි එකක්. අපි ඒකට කියන ඡාගානුස්සතිය කියලා. මොකද්ද කියන්නේ? ඡාගානුස්සතිය. දැන් අපි මෙච්චර කල් ඉගෙනගෙන තියෙන්නේ මරණානුස්සතිය, මෙත්තානුස්සතිය, බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, අනිච්චානුස්සතිය වගේ දේවල්. මේ වෙලාවේ අපිට හරි පහසුවෙන් පුළුවන් දෙයක් තමයි ඡාගානුස්සතිය. ප්‍රායෝගිකයි. ඡාග කියන වචනේ තේරුම පරිත්‍යාගය කියන එක. ඡාග කියන වචනේ තේරුම මොකද්ද? පරිත්‍යාගය කියන එක. ඡාගානුස්සතිය කියලා කියන්නේ අපි කාට හරි පොඩි හරි උදව්වක් කරලා ඒ උදව්ව ගැන හිතලා හොඳට සතුටු වෙන එක. ඒ උදව්ව ගැන හොඳට මෙනෙහි කරන එක, මනසිකාර කරන එකට කියනවා අපි මොකක් කියලාද? ඡාගානුස්සති කියලා. ඡාග අනුස්සති. අනුස්සති කියලා කියන්නේ මෙනෙහි කරනවනේ. යම් කර්මස්ථානයක් අනුව මෙනෙහි කරන එකට කියනවා අනුස්සති භාවනා කියලා නේද? බුද්ධානුස්සති බුදු ගුණ අනුව මෙනෙහි කරනවා. ධම්මානුස්සති ධර්මයේ අනුව මෙනෙහි කරනවා. සංඝානුස්සති සංඝ රත්නයේ ගුණ අනුව මෙනෙහි කරනවා. එහෙනම් ඡාගානුස්සති කියන්නේ මොකද්ද?
පරිත්‍යාගයක් කරලා ඡාගයක් පුරුදු කරලා ඒක අනුව හිත පුරුදු කරන එකට කියනවා අපි මොකක් කියලාද? ඡාගානුස්සති කියලා. දැන් මේ වගේ වෙලාවක අපිට ලොකු පරිත්‍යාග කරන්න බෑ. කවුරු හරි පෙට්‍රල් බෝලියක් කිල්ලුවොත් අපිට දැන් මං කියලා ගිහින් දෙන්න බෑනේ නේද? ගෑස් එකක් කිල්ලුවොත් මං හෙටම ගෙනත් දෙන්නම් කියලා දෙන්න බෑ. ඒ වගේ පරිත්‍යාග කරන්න බෑ තමයි. හැබැයි අපිට පොඩි පරිත්‍යාග කරන්න පුළුවන්. අපි හිතමු අපේ වැඩ කරන ආයතනයේ සුළු සේවකයෙකුට අපි වැඩිපුර කෑම එකක් අරගෙන. අපි කොහොමත් උයනවා නම් අපි වැඩිපුර කෑම පැකට් එකක් අරගෙන අර අතු ගාන කෙනාට ගිහින් දුන්නොත් එයා සතුටු වේද නැද්ද? ගොඩාක් සතුටු වෙයි. අපිට ඒක ලොකු දෙයක් නොවුනට ඒක ලබන කෙනාට ලොකු දෙයක්ද නැද්ද? ඒක ලොකු දෙයක්. දවසේ කෑම වේලකට වියදම් කරන්න තියෙන මුදල ඉතුරු වෙනවා. එයා කඩෙන්නම් කන්නේ. දැන් එතකොට අපිට ලොකු දෙයක් වෙලා නැහැ. මං කියන්නේ හැමෝටම එහෙම කරන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒ වුණාට අපි ආහාරයක් හදනවා නම් එක එළවලුවක් නැත්නම් දෙකක් එක්ක කෑම පැකට් එකක් ගෙනියනවා නම් තව පොඩ්ඩක් වැඩිපුර හදලා තව ආහාර වේලා නේද? එතකොට මොකද වෙන්නේ? අපිට රැයට ඇවිල්ලා ඔක ගැන කල්පනා කරනකොට අනේ මං එයාට කෑම වේලක් දුන්නා නේද කියලා අපේ හිතට ලොකු සතුටක් උපදිනවද නැද්ද? ලොකු සතුටක් උපදිනවා. හරිද? දැන් කොපි පොතක් පැන්සලක් වුණත් ලොකු මිලක් එනවා. දරුවෙකුට කොපි පොතක් පැන්සලක් අරන් දුන්නා. ඉගෙන ගන්න දෝල පුතාලා ළඟ තමන් ළඟ වැඩිපුර තියෙන කොපි පොතක් පෑනක් පැන්සලක් යාළුවෙකුට දුන්නා. එහෙම නැත්නම් අපි හිතමු තව කාට හරි අපේ දැනුමින් උදව්වක් කළොත්. දැන් සමහර වෙලාවට ගෙවල් වල ඉන්නවා හොඳට ගණිතය, විද්‍යාව, සිංහල වගේ විෂයන් ඉගෙන ගන්නත් වෙන වෙන රැකියාවල ඉන්න අය. දැන් මේ දවස්වල දරුවෝ ගෙවල් වල ඉන්නකොට අපි කියනවා මම පුතාලට මේ පාඩම කියලා දෙන්නම්. අත්තම්මට පුළුවන් ජාතක කතාවක් කියලා දෙන්නම්. නේද? සීයට පුළුවන් කියලා දෙන්න ජාතක කතාවක්. බණ කතාවක්. ඉස්කෝලේ තියෙන බුද්ධාගම පොතේ පාඩමක්. සිංහල පොතේ පාඩමක්. එතකොට අපි තව කෙනෙකුට පරිත්‍යාගයක් කළා වෙනවා, උදව්වක් කළා වෙනවා. මේ වගේ වෙලාවකදී අපි දේවල් බෙදාගත්තා වෙනවා. එතකොට මොකද වෙන්නේ? අනිත් කෙනාට ඒක ලොකු හයියක් වෙනවා. අපිට ඒකෙන් ලොකු සතුටක් උපදව ගන්න අවස්ථාව හම්බ වෙනවා. අපි හිතමු අපි දන්න කියන කෙනෙක් තෙල් පොලිමක ඉන්නවා. රෑ නිදි මරාගෙන. තේ ටිකක් බිස්කට් පැකට් එකක් ගිහින් දෙන්න බැරි කමක් නෑ නේද? පුළුවන් විදිහකට නැත්තම් ගෙදර හදන මොනවා හරි තලගුලියක් හරි ගිහිල්ලා තේ ටිකක් එක දුන්නාම ලොකු දෙයක් නොවෙන්න පුළුවන්. තේ කහඩ ටිකක් ගිහින් දුන්නා තුණු වතුර බෝතලයක දාලා එයාට ඒක ලොකු දෙයක්. කෝපි ටිකක්. එතකොට එයා කල්පනා කරනවා මම මේ පොලිමේ හිටියට මං තනි වෙලා නැහැ. මං ආශ්‍රය කරන අය මාව බලා ගන්නවා. අපිටත් ඊට පස්සේ හිමින් සැරේ ඒක කල්පනා කරනකොට ලොකු සතුටක් උපදව ගන්න පුළුවන්. ඡාගානුස්සතියක් අභ්‍යන්තරේ උපදව ගන්න පුළුවන්. ඒ නිසා මේ වගේ වෙලාවක පුංචි උදව්වකින් සතුටු වෙන්න කෙනෙක්ට පුංචි උදව්වක් හරි කරලා සතුටු වෙන්න. අපි හිතමු අපි වාහනයකට අපිට තෙල් චුට්ටක් හම්බුණා කියලා. අපි ගමනක් යනකොට තනියෙම ওই තෙල් ටික පුච්චන් යනවට වඩා ඒ පැත්තට යන තව කෙනෙක් එක්කන් ගියෝ. අපි දන්න කියන කෙනෙක්, ළඟපාත කෙනෙක්, අසල්වැසියෙක්, නොදන්න කෙනෙක් ගෙනියන්න බෑ තමයි. ඒ වුණාට දන්න කියන කෙනෙක්ට අපි පුංචි ප්‍රවාහන පහසුකමක් දෙනවා. යන් මං එක්කගෙන යන්න කියලා. එතකොට එයාටත් ඒක ලොකු උපකාරයක්. අපිටත් ඒ ගැන හිතලා ගොඩක් සතුටු වෙන්න පුළුවන් නේද? ඒ නිසා හැම වෙලෙම කාට හරි පොඩි උදව්වක් හරි කළා මේ වෙලාවේ සතුටු වෙන්න. අපේ ගෙදර තියෙන පළතුරක් එළවලුවක් හරි තව කෙනෙක් එක්ක බෙදාගෙන සතුටු වෙන්න. ඒක ඒ අයට කරන උදව්වක් විතරක් නෙමෙයි. ඒක අපිට කරගන්න උදව්වක් වෙනවා. අපි අපේ හිතට කරගන්න උදව්වක් වෙනවා. ඒකට මොකද්ද කියන වචනේ? ඡාගානුස්සතිය කියන්නේ. දැන් අර විවේක ගන්න වෙලාවේදී අපි කල්පනා කරන ඒවා දෙකක් තියෙනවා. මොකද්ද? එකක් තමයි ආත්ම ප්‍රත්‍යවේක්ෂණය. තමන් ගැනම ගැඹුරින් කල්පනා කරලා තමන්ගේ අතින් වෙච්ච වැරදි හිමින් සැරේ හදාගෙන තමන්ගේ හිත සුවපත් කරගන්න. දෙවෙනි එක තමයි ඡාගානුස්සතිය. තමන් කරපු අනිත් අයට කරපු උදව්වක් පරිත්‍යාගයක් ගැන හිතලා තමන්ගේ හොඳ ගැන හිතලා පුළුවන් තරම් සතුටු වෙන එක. තමන්ව සතුටු කරගන්නවා. අපිව ප්‍රශංසා කරගන්නවා. අපිව උපස්තම්භනය කරනවා. මං කොච්චර හොඳයිද?
දැන් මම මේ හිතලා කියන ඒවා එහෙම නෙමෙයි පින්වතුනි. අංගුත්තර නිකායේ 4 වෙනි කොටසේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහා නාම සූත්‍රේ. මහා නාම ශාක්‍යයට දේශනා කරනවා චාගානුස්සතිය මුල් කරගෙන කෙනෙකුට කොච්චර හිත නිවන්න පුළුවන්ද? මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මත් වෙච්ච මසුරු මල වලින් පිරිච්ච ලෝකේ මම මසුරු මල නැතුව ක්‍රියා කළා කියලා තමන් ගැන හිතලා සතුටු වෙන්න කියනවා. චාගානුස්සතිය ගැන මහා නාම සූත්‍රය. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එහෙම හිතන කෙනාගේ හිත න රාග පරියුට්ඨිතං චිත්තං හෝති න ද්වේෂ පරියුට්ඨිතං චිත්තං හෝති න මෝහ පරියුට්ඨිතං චිත්තං හෝති. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හිංසෙරි මිදෙන්න පටන් ගන්නවා. හිත හොඳට ඍජු වෙන්න, කර්මන්නේ වෙන්න පටන් ගන්නවලු ඡාගය මුල් කරගෙන. හිතේ හොඳට ප්‍රීතිපාමුජ්ජය උපදිනවලු. හිත හොඳට සුවපත් වෙනවලු. පස්සද්ධිය, සුඛය පස්සද්ධිය උපදිනවා. හිත ඒකාග්‍ර වෙනවා. ඒ කියන්නේ කවදා හරි භාවනා කරනකොට මේ විදිහට හිතලා තිබුණාම උපකාරයක්ද නැද්ද? හොඳට උපකාර වෙනවා. ඒ නිසා කොයි හරි යන්න හම්බුණත්, රුවන්වැලිසෑය වන්දනා කරන්න හම්බුණත්, චාරිකාවක් ගියා, කැලේකට හරි ගිහිල්ලා විනෝද වෙනවට වඩා, කෑකොස්සන් ගහනවට වඩා දැන් වන්දනා කරන්න ගියත් අපේ ගොඩාක් හැත්තු කරන්නේ නේද? මේ දවල්ට අර ගිනි මද්දහ නළුවේ ගිහිල්ලා හඳුන් කූරුයි පහණු යොක්කෝම පත්තු කරලා අර හඳ පායන සිසිල රාත්‍රියට කට්ටියත් එක්ක කතා කර කර උයලා පියලා කාලා නිදා ගන්න. ඇත්තටම අර වගේ තැනක සාන්ත ගුණේ තියෙන්නේ රාත්‍රියට නේ. එතකොට මොන හරි පොඩි දෙයක් කාලා තේ එකක් හරි බීලා අපි හිතමු රැයට අපි රුවන්වැලිසෑය මළුවේ ගිහිල්ලා සලපතල පොළුවේ වාඩි වෙලා ඉන්නේ. අර සිතුල්පව් මහසෑය මළුවේ වාඩි වෙලා යාල වනාන්තරයේ දිහා බලාගෙන ඉන්නවා. කලාවැව විවුරට ගිහිල්ලා වාඩි වෙලා ගහක් යට බලන් ඉන්නවා. හඳ පායන රාත්‍රියක අවුකන බුදු පිළිම වහන්සේ පාමුල වාඩි වෙලා ඉන්නවා. හිත නිවෙන්නේ නැද්ද? හොඳට හිත නිවෙනවා. ඒ නිසා මේ අපේ හිත සුවපත් කරගන්න, අපේ හිත නිවන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලොකු උපකාරයක් හම්බෙනවා. ඒ සඳහා අපි මේ වෙලාවේ උත්සාහවත් වෙන්න. ඒක මේ වෙලාවේ අපි කරන ලොකු වැදගත්ම දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට අපි අපිට කරගන්න දෙයක් වගේම අපි සමාජයට කරන යහපතක් වෙනවා. ඒ වගේම අපිට මේක උදව් වෙනවා නිවන් දකින්න. ඇයි අපි චාගානුස්සතිය හොඳට පුරුදු කරලා තිබුණාම මේ ඊටාම ඇවිලෙන වෙලාවක අපි නිවිලා තිබුණාම කවදා හරි දවසක අපි භාවනා කරන්න පටන් ගත්තාම මොකද වෙන්නේ? හොඳට භාවනාව හොඳට වැඩෙනවා. හොඳට වැඩෙනවා භාවනාව. දැන් අපි රණ්ඩු වෙලා කලබල කරගෙන ආත්මාර්ථකාමීව ක්‍රියා කළා පස්සේ ගිහිල්ලා නෑ මාත් භාවනා කරන්න ඕනේ කියලා වාඩි වුණොත් මොකද වෙන්නේ? භාවනාව ප්‍රමාදයි, අමාරුයි, රළුයි, වෙහෙසයි. ඒ නිසා මේ වෙලාවේ හොඳට හිත සුවපත් කරගන්න. හොඳට හිත සාන්ත කරගන්න. මේ අපි මුහුණ දෙන පරිසරයේ කර්මස්ථානයක් කරගන්න. මේ ජීවිතයේ සසරේ ස්වභාවය දකින්න. මේ සත්වයා විඳින දුක දකින්න. ගෘහස්ත කාමභෝගී ජීවිතයක් පවත්වාගෙන යන සත්වයා විඳින දුක හොඳට කර්මස්ථානයක් කරගෙන හොඳට හිත නිවාසුවපත් කරගන්න. ආවේග අඩු කරගන්න. ඒක අපි අපිට කරගන්න යහපතක් වගේම අපි සමස්ත මනුෂ්‍ය වර්ගයාටම කරන යහපතක් වෙනවා. ඒ නිසා මේ වෙලාවේ හැමෝම කල්පනා කරගන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට අපිට මේ විවේකය උපයෝගී කරගෙන ආත්ම ප්‍රත්‍යවේක්ෂණය උපයෝගී කරගෙන චාගානුස්සතිය උපයෝගී කරගෙන හොඳට නිවී සැනසෙන්න ලැබේවා. ඒ නිවී සැනසීම මුළු මහත් මනුෂ්‍ය වර්ගයාගේ නිවී සැනසීම බවට පත් වේවා. අපේ සසර දුකින් අත මිදී ලබන නිවී සැනසීම බවටත් පත් කරගන්න ලැබේවා කියලා කල්පනා කරනවා. පින්වත්නි, අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරුවේ මහරගම ධම්මාවතී පදිංචි ලලිතා අමරසූරිය මහත්මනිය ප්‍රධානව තිලිනි දියණිය තිලිනි මහත්මිය සහ අචිනි මෙනවිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මීට වර්ෂ 4කට පෙර අභාවයට පත්වුණු දයාබර ලලිතා මහත්මියගේ ස්වාමි පුත්‍රයාණන් දරුවන්ගේ දයාබර පියතුමන්
ලක්ෂ්මන් අමරසූරිය මහත්මාණන්ට පින් අනුමෝදන් කරන්න. මේ වෙලාවේදී විශේෂයෙන් කල්පනා කරමු සිව් වසරකට පෙර අභාවයටපත් වුණු ආදරබර ප්‍රියතුමන් මහත්මාණන් ලක්ෂ්මන් අමරසූරිය මහත්මාණන්ට මේ පින් අනුමෝදන්න අමා මහ නිවනින් නිවී සැනසෙත්වා කියලා කල්පනා කරන්න. ඒ වගේම ලක්ෂ්මන් මහත්මයා සහ ලලිතා මහත්මිනිය දෙපළගේම පරලෝ සැපත් දෙමාපියන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන්න. ඒ හැම දිනම අමා මහ නිවනින් නිවී සැනසෙත්වා කියලා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වන දෙවියෝ සතුටටපත් අපේ ලලිතා අමරසූරිය මෑණියෝ ඇතුළු පවුලේ පිරිස හැමදෙනාම ආරක්ෂා කෙරෙත්වා. විශේෂයෙන්ම අපේ ලලිතා අමරසූරිය මහත්මනිය ඒ බම්බලපිටිය ශ්‍රී වජිරාරාමයත් මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයත් ඇසුරු කරගෙන ඒ වැඩ හිට වදාළ ශ්‍රේෂ්ඨ සංඝ පිතෘන් වහන්සේලා මඩිහි මහා නායක මාහිමිපාණන් වහන්සේ, අම්පිටිය රාහුල ලොකු හාමුදුරුවන් වහන්සේ, ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ වැනි උතුමන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබාගෙන තමන්ගේ ජීවිතේ හොඳට සරු කරගත්ත, සාර්ථක කරගත්ත, ධර්මානුකූල කරගත්ත හොඳ උපාසක මෑණි කෙනෙක්. ඉතින් මේ මෑණියෝ ඒ ශාසන සේවිකා සමිතියේ ධර්මායතනයේ මේ බොහෝම ක්‍රියාකාරී සමාජිකාවක් හැටියට කටයුතු කරනවා. ඒ වගේම මේ දියණිවරු තිලිනි මහත්මනිය, ඒ වගේම අචිනි මෙනවිය ඇතුළු පවුලේ හැම දෙනාම, ඒ වගේම කමල් මහත්මාණන් බෑනුනුවන් හැටියට, ඒ වගේම යොවින්මා, රිවින්මා සහ නුවින්මා කියන දියණියන්, මිනිපිරියන් මේ හැම දෙනාම එකතු වෙලයි මේ පින්කම සිදු කළේ. ඒ හැම දෙනාටම නිදුක් සුව, නිරෝගී සුව, දිගාසී සුව වේවා. මේ දෙවියෝ ඒ හැම දෙනාමත් ආරක්ෂා කෙරෙත්වා. ලලිතා මහත්මනියගේ සොහොයුරාණන් ඇතුළු ඒ පවුල්වල ඥාතීන් හැම දෙනාම, මේ ඥාති පිරිස හැම දෙනාම, ඒ වගේම මේ සීල කටයුතු සඳහා අනුශාසනා කොට වදාරන දිදුල මාධ්‍යජාලෙහි සභාපති මාලිගාවිල අස්සජි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලය දේශකයන් වහන්සේටත් ආශිර්වාද කරනවා. හැම දිනම රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් දෙවියෝ රකිත්වා කියන අදහසින් එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා. හැම දිනාටම සංසාර දුකින් අත මිදී ලබන අමා මහ නිවන් සුව පිණිස මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සදහැවතුනි, ඔබ අප කෙරෙහි මෙත් සිත් පෙරදර කර ගනිමින් මේ උතුම් සදහම් දේශනාව මෙහෙවා වදාළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ වන බම්බලපිටිය ශ්‍රී වජිරාරාම වාසී අවසරයි අතිපූජනීය මීගොඩ සුකිත පින්වත් ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි උතුම් උදාරතර වූ ශාසනික ආගමික හා සංස්කෘතික සේවාවන් වල නියැලෙන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වාසනාව, නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවායි අප සාදුනාදනවා ප්‍රාර්ථනාවන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේමයි මේ උතුම් සදහම් දේශනාව සඳහා දෙපින්බර වූ දායකත්වයෙන් කටයුතු කරනු ලබන මේ සදහැවතුන් සේම ධර්ම ශ්‍රවණය කළා වූ ලක්වාසී ලෝකවාසී ඔබ සියලුම දෙනාගේ යහපත් ප්‍රාර්ථනාවන්, යහපත් අරමුණු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සමුතිමත් භාවයට පත්වේවා යන බලාපොරොත්තුන් පෙරදරිව ටීවී දිදුල බෞද්ධ රූපහානි නාලිකාව මගින් ඔබ වෙත සංනිවේදනය කරන මේ පැයට නියමිත උතුම් දායකත්ව සදහම් දේශනාව මෙලෙසින් අප නිමාවට පත් කරනවා. ඔබ සියලුම දෙනාට ජය
ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි.